බ්‍රිතාන්‍යයේ නිල වශයෙන් විරෝධතා 54ක් සංවිධානය කරපු පුද්ගලයෙක් තමයි අපි වැඩසටහන සඳහා ආරාධනා කළේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනකලහත් පෙරුම මහතා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්න ඔබතුමා වැඩසටහන වෙනුවෙන්. ආයුබෝවන් නිකුත් සුබ සන්ධ්‍යාවක්. රට සහ ජනතාව නියෝජනය කරන කණ්ඩායමක් වශයෙන් තමයි බ්‍රිතාන්‍යයේ දිවිම සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි ඔබටත් ආරාධනා කරන දුරකථන අංකය මතක් කරන්න 0112 692 665 කියන දුරකථන අංකයට විරුද්ධව වැඩසටහනට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. 0112 692 665 දුරකථන අංකයේ විරුද්ධව වැඩසටහනට ඔබට කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. අපි අවධානය යොමු කරනවා රටේ වර්තමාන දේශපාලනය බොහෝ මුණුසුම් මුහුණුවරක් ගන්නේ. ජනක මහත්තයා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? මේ වෙනකොට රටේ මහා ආందోලනාත්මක තුරුදුන් සිදුවීම් කිහිපයක් රට තුළ වාර්තා වෙනවා. ඒත් එක්කම LTT සංවිධානයේ නැගී සිටින බවටත් චෝදනා කිහිපයක් එල්ලෙන විග්නේශ්වර මහතාගේ උතුරේදී කර ප්‍රකාශය සම්බන්ධයෙන්. ඒත් එක්කම රටේ දේශපාලනය මොන තත්ත්වයට මොන පැත්තකටද ගමන් කරන්නේ? සුපුන් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔබගේ නාලිකාවට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ වන විට ලංකාව තුළ ඇති වෙලා තියෙන ඛේද වාචක විශේෂයෙන්ම මේ මීතුර මුල්ල කුණු කන්දර යට වෙලා ජීවිත හානියටපත් වුණු ඒ සියලුම දෙනාට අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. ලෝකෙ මන් දැකලා නැහැ කවදාවත් කුණු කන්දකට යට වෙලා මේ වගේ විදිහට ජනතාව ජීවිතක්ෂයටපත් වෙනවා. නායයන් ඒ වගේම හිමකඳු කඩා වැටීම් ආදි වශයෙන් විවිධ ඛේදවාචකයන් අපි දකිනවා ලෝකයේ පුරා පැවතිනවා. නමුත් ප්‍රථම වතාවට තමයි මම දැක්කේ මගේ ජීවිත කාලය තුල මට අත්විඳින්න සිදු වුණේ මෙවැනි ඛේදවාචක. ඉතින් අපි ශෝකය ප්‍රකාශ කරනවා. ඒකෙන් අපිට පේනවා මේ රටේ වර්තමාන සහ මේ දක්වා පැවතා දේශපාලනයේ යථාර්ථය. කුණු කන්දක්වත් ජනතාවගේ කුණු ටිකක්වත් නිසියාකාරයෙන් කළමනාකරණය කරගන්න බැරි දේශපාලන බටපිටාවක තමයි ඔබ අප ජීවත් වන්නේ. ඒ වගේම ඔබගේ ප්‍රශ්නයේ තවත් කොටසක් වර්තමානයේ යුරෝපයේ එසේත් විශේෂයෙන්ම යුරෝපයේ LTT සංවිධානයේ ක්‍රියාකාරකම්. අපි දන්නවා යුද්ධයෙන් LTT සංවිධානය මුළුමනින්ම මේ ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දැමුවා. ඒ යුද්ධයේ අවසන් වුණත් LTT සංවිධානයේ ක්‍රියාකාරකම් මැඩපවත්වන්නට කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් අඛණ්ඩවම රජය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඒක අපි දැක්කා දීර්ඝකාලීනව එවැනි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ රජයට. ඒ වගේම අපි රජයට කිව්ව දෙයක් තමයි යුද්ධය අවසන් වූ මොහොතේම ඔබට මතක ඇති 2009 මැයි මාසයේ මැද භාගය වෙනකොට 18-19 වෙනකොට යුද්ධය අවසන් වුණා. ඒ වෙනකොටත් විශේෂයෙන්ම ලන්ඩනයේ LTT සංවිධානයට හිතවත් පිරිස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වටරවුම ආක්‍රමණය කරලා තිබුණේ. ඔවුන් දින 72ක් නොකඩවාම අප්‍රේල් මාසයේ ඔවුන් පාරට බැස්සේ දින 72ක් නොකඩවාම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වටරවුම ආක්‍රමණය කරගෙන වුන් ඒ භූමිය අත්පත් කරගෙන LTT දජ ප්‍රදර්ශනය කරමින් විශාල විරෝධතාවයක් දියත් කළා. ඒක මුළු ලෝකයේම ජනතාවගේ අවධානයට ලක් වුණා යුද්ධ ජයග්‍රහණය හා සමානවම. ඒ අවස්ථාවේ අපි බ්‍රිතාන්‍ය ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ වශයෙන් මේ ලංකාවේ සිදුවෙන බොහෝ දේ අපිට ඉතාමත්ම පැහැදිලිව හොඳට සමහරක් වෙලාවට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔබටත් වඩා හොඳට අපිට ඒ රටේදී පේනවා. අපි ශ්‍රී ලංකා රජයට කිව්වා යුද්ධය ජයග්‍රහණය කළත් ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී මතවාදය ජයග්‍රහණය කරන්නට නම් යුරෝපයේ ඒ මතය බිඳින්නට ඕනේ කියලා. නමුත් යම් යම් අවස්ථාවල ඒ සිදුවීම් සිදු වුණා. නමුත් අඛණ්ඩවම සිදු වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් තමයි Channel 4 වීඩියෝව අගෝස්තු මාසයේ වෙනකොට 2009 අගෝස්තු මාසයේ වෙනකොට Channel 4 වීඩියෝව Channel 4 ආයතනයේ මගේ රූපවාහිනී ආයතනයේ මගින් ප්‍රචාරය කරුණා. ඉන්පසුව දරුස්මාන් වාර්තාව ගොඩ නැගුණා. මේ ආකාරයෙන් බලනකොට ක්‍රමක්‍රමයෙන් LTT සංවිධානයේ යුරෝපයේ සහ බටහිර ලෝකයේ වර්ධනය වුණා කියලා අපිට කියන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසන්දයේ මේ ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින මේ ක්‍රියාකාරකම් ඔබතුමා දකින්නේ මොන ආකාරයටද?
අපි මේ සම්බන්ධයෙන් ගොඩක් දුරට විමසිල්ලෙන් සිටිනවා. ඒ වුණත් සුපුන් කියන්නට ඕනේ අපි ඒ රටේ පූර්ණ කාලීනව රැකියාවක් කරමින් ජීවත් වෙන පිරිසක්. අපේ දූ දරුවෝ ඒ නිවාස සියල්ලක්ම තිබෙන්නේ ඒ රටේ. ඉතින් ඒක නිසා අපිට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට තිබෙන කාල සීමාව ඉතාමත්ම සීමිතයි. ඒ වගේම ඔබ දන්නවා LTD සංවිධානයේ මේ ජාත්‍යන්තර ජාලය කියන්නේ ඉතාමත්ම ශක්තිමන්ත. ඒ වගේම මුදල් සම්භාරයක් ගලාගෙන සහ ඊළම්වාදී මේ රට කඩලා කෑලි වලට කඩලා වෙනම දෙමළ ඊළමක් නිර්මාණය කළ යුතුයි කියන මතවාදයේ සිටින උගත් පිරිසක් මේ ශ්‍රී ලංකාවේ ඉපදිලා ලංකාවේ අධ්‍යාපනය ලැබලා ඒ රටවල් වලට ගිහිලා පදිංචි වෙච්ච කොටි ත්‍ස්තවාදයට උදව් කරපු උගත් බුද්ධිමත් පිරිසක් දෙමළ පිරිසක් ඒ රටවල් වල ජීවත් වෙනවා. ඔවුන්ගේ විශාල දායකත්වයක් මේ සඳහා උන්ට ලැබෙනවා. ඒක නිසා ඔවුන්ගේ හඬ ඉතාමත්ම ප්‍රබලයි. ඉතින් ඒ ප්‍රබල හඬට ප්‍රතිචාර දක්වන්නට නම් ශ්‍රී ලංකා රජය මැදිහත් විය යුතුමයි. ඒ තුලින් ඒ රටවල් වල ජීවත් වෙන එංගලන්තයේ පමණක් නොවේ යුරෝපා ප්‍රජාවේ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ඇමරිකාවේ ආදී මේ රටවල් වල ජීවත් වෙන සියලුම රටට හිතවත් රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෝ පෙළගස්වන්නට ඕනේ. එවැනි පෙළගැස්වීමක් සඳහා තමයි අපි හැමදාම ක්‍රියාත්මක කළේ. අපි රජයන් වලට දැනුම් දුන්නා පක්ෂපාත ભેදයක් නැතුව මේ දේ සිද්ධ කළ යුතුයි කියලා. නමුත් අපි දැක්කේ නෑ අඛණ්ඩවම ක්‍රමානුකූලව විධිමත් වැඩපිළිවෙලක් කිසිම රජයකින් එදත් අදත් ඒ සම්බන්ධයෙන් සිදු වෙනවා කියලා. 1976 මැයි මාසයේ 5 වෙනිදා සිට 2009 වසරේ මැයි මාසය දක්වා අවුරුදු 30ක යුද්ධයක් රට තුළ ක්‍රියාත්මක වුණා. මේ දේශපාලනය රට තුළ පවතින දේශපාලන දුර්වලතාවයක් නිසාද මේ මෙච්චර යුද්ධයක් අවුරුදු 30ක් දක්වා ආවේ. පසුගිය ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි මේ පරාජයට පත්වන්නේ. ඊට ඉස්සෙල්ලා මීට කලින් මේ වගේ නායකත්වයක් කවුරක් ලබා දුන්නේ නැද්ද? මෙහෙමයි ඒ ප්‍රශ්නය අපි දකින්නේ. දැන් පසුගිය දිනවල මම යාපනයේ සංචාරයක යෙදුණා. ඒ ප්‍රදේශයේ ජීවත් වෙන දෙමළ ජනතාව සමග කතා කරා. ඊටමත්ම සුහදව වුන් සිංහල ජනතාව පිළිගන්නවා. සිංහල ජනතාව සමග සුහදව කතා බහ කරනවා. ඒ වගේම ඒ අතර අන්තවාදීන් සිටිනවා. ඕනෑම ජන කොට්ටාසයක අන්තවාදීන්ට ජීවත් වෙන්නට පුළුවන්. ඔවුන් ඒ සාමාන්‍ය ජනතාව අතර සංගවිලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා මේක මේ දේශපාලන නායකත්වයේ තුලින් සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මේ රටේ සෑම කෙනාටම සෑම පුද්ගලයෙක්ටම රටේ ඕනම තැනක ජීවත් වෙන්න. ඒ අයිතිවාසිකම අපි ලබා දෙන්නට ඕනේ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඕනම රැකියාවක අධ්‍යාපනය ඒ වගේම ඒ අවශ්‍ය එදිනදා කටයුතු සිදු කරන්නේ අවස්ථාව සලසන්නට ඕනේ. ඒක තමයි දේශපාලඥයන්ගේ යුතුයකම වෙන්නේ. සහ ඔවුන්ගේ වගකීම. ඉතින් මේ යුද්ධය ගැන කතා කරොත් සෑම රජයක්ම මේ ත්‍රස්තවාදය විනාශ කරන්න යම් යම් වැඩපිළිවෙළවල් යෙදුවා. නමුත් ඒවා ක්‍රමවත්ව විධිමත්ව නොවීම තමයි මේකට ප්‍රධාන හේතුව වුණේ. මේ දක්වා මේක වසර 30ක් දක්වා දීර්ඝ වෙන්න. ඒක අපි දැක්කා. ඔබටත් මතක ඇති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව සමයේත් යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ කළා. වඩමාරච්චේදී LTT නායක ප්‍රභාකරන්ව වැටළුවා. ওই අවස්ථාවේ බොහොම ලෙහෙසියෙන් ශ්‍රී ලංකා රජයට පුළුවන්කම තිබුණා LTT සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. නමුත් ඔබ දැක්කා ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු වුණා. ජාත්‍යන්තර අතපෙවීමක් සිදු වුණා. ඒ අවස්ථාවේ අපිට ඒ අවස්ථාව ගිලිහි ගියා. ඒ වගේම ආර් ප්‍රේමදාස යුගයේදීත් අපි දැක්කා. නමුත් ඒ හා සමානව අපි දැක්කා ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දෙනවා. ඒ වගේම උන්ට ගඩොල් වැලි සිමෙන්ති ආදී දේවල්. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේදීත් යුද්ධය යාපනය අත්පත් කරගත්තා. ඒ වගේම විශාල පසුබෑම් සිදු වුණා රට තුල. ඒ වගේම සුනාමිය කාලේ LTT සංවිධානයේ සමග සුනාමි සහන මණ්ඩලය සහ පැකේජයක් තුලින් රට බෙදෙන්නට ගිය අවස්ථාවක් අපි දුටුවා. ඒක නෝර්වේ රජයේ කූට උපායක්. ඒක ඊස්ට් ටීමෝරේ ඔවුන් ක්‍රියාත්මක කරා. ඒ වගේම දකුණු සුඩානයේ ඔවුන් ක්‍රියාත්මක කරලා සුඩානයේ දැන් වෙනම රාජ්‍යයක් දකුණු සුඩානයේ කැඩුවා.
වසර 5කට පස්සේ ඒ මර උගලට අපුවත් ඇටෙව්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කාලේ. නමුත් රටේ වාසනාවකට ජනතාවගේ වාසනාවකට ඒ ආණ්ඩු පෙරළියත් සමගම ඒ තිබුණු පැකේජය ඒ අවස්ථාවේදී නැති වුණා. ඒක අත්හිටවන්න සිද්ධ වුණා. ඒ ඉන්පසුව අපි දුටුවා මහින්ද රාජපක්ෂ යුගයේදී යුද්ධය සම්පූර්ණයෙන්ම විනාශ කරලා විද්‍ය සම්පූර්ණයෙන් නවත්තලා ත්‍රස්තවාදී විනාශ කරලා දාලා ඒ යුද්ධ ජයග්‍රහණය ලබා ගන්නවා අපි දුටුවා. ඉතින් සෑම රජයක්ම සෑම නායකයෙක්ම යම්කිසි උත්සාහයක් දැරුවා. ඒ වගේම අඩුපාඩුකම් ඇති වුණා. ඉතින් ඒ කෙසේ වෙතත් ත්‍රස්තවාදය විනාශ කිරීම, ඒ අතුගා දැමීම මහින්ද රාජපක්ෂ යුගයේදී සිදුවීම සම්බන්ධයෙන් අපි සතුටටපත් වෙනවා. ඒ තුලින් රට විශාල වශයෙන් පිබිදීමක් ඇති වුණා. මේ රටේ සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, මේ සෑම ජන කොට්ටාසයකටම රට තුල ඕනම තැනක සතුටින් සාමයෙන් ජීවත් වෙන්නට අවස්ථාව, ඒ වාතාවරණය උදා වුණා. නමුත් අවාසනාවකට සිංහල ජාතියට රටේ සමහර කොටස් වල ජීවත් වෙන්නට අවස්ථාවක් නැහැ තවමත්. ඒක අපි දකිනවා පසුගිය රජය තුලත් මේ රජය තුලත් ඇතිවෙච්ච අඩුපාඩුවක් හැටියට. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී දේශපාලන වශයෙන් මේ LTD එකට සහායක් දැක්වුවා කියලා කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ? මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ තමයි සාම සාකච්ඡා බොහොමයක් තිබුණේ. ඒදී සාම සාකච්ඡාවලදී සාර්ථකත්වයක් ලබා ගන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද ඒ වෙනකොට 2002 සාම සාකච්ඡාවලට සහභාගී වන විට ඔවුන් විසින් වර්ග කිලෝමීටර් 15000ක බිම් කඩක් පාලනය කරගෙන ගියා. 2006 දී සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා හමුදාව දියත් කරන ලද හමුදා මෙහිමෙන් පසු මුළු දිවිනම ලංකා රජයේ පාලනයට නතු වූ අතර LTD සංවිධානයේ යුද්ධමය වශයෙන් පරාජයට පත්වීමට හැකියාවක් ලැබුණේ 2009 වසරේ. මේක ඔබතුමා දකින්නේ මේ කොහොමද? මේක දේශපාලන වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී LTD සහායක් ලැබුණාද? මේ LTD එක ක්‍රියාත්මකෙන්ද ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ පැත්තේ සහායක් දක්වන්නට කටයුතු කළාද? අපි දැක්ක දෙයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේදී විශාල වශයෙන් මේ ජාත්‍යන්තර සංවිධාන, NGO සංවිධාන සහ ජාත්‍යන්තර අතපෙවීම් වල වැඩිවීමක් දකින්නට ලැබුණා. ඇය විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය පතපු රාජ්‍ය නායිකාවක්. එහිදී විශේෂයෙන් ඔය මම කිව්ව නෝර්වේ මර උගුල ඒ සාම සාකච්ඡා හරහා වසර 5කට ඔවුන් සමග සටන් විරාම ගිවිසුමක් ඇති කරගත්තා. මේ සටන් විරාම ගිවිසුම ASCII හංගලා තිබ්බ දේ තමයි වසර 5කින් පස්සේ ඔවුන්ට ස්වයං නිර්ණයිතිය සඳහා ඒ අවශ්‍ය අඩිතාලම දමා ගැනීම. ඒකයි මම කිව්වේ දකුණු සුඩානයේ මේ දේ සිද්ධ වෙලා ඒ සුඩානයෙන් දකුණු කොටස වෙනම රටක් වශයෙන් කැඩී බිඳී ගියා. ඊස්ට් ටීමෝරේ මේ වගේම ගිවිසුමකින් තමයි ඊස්ට් ටීමෝරේ කැඩලා ගියේ. ඉතින් යම් කිසි ආකාරයකින් මේ සටන් විරාම ගිවිසුම දිගටම තිබුණා නම් අද ශ්‍රී ලංකාව මේ වර්තමානයේ තියෙන තැන නෙමෙයි තියෙන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් තැනක. මන් දන්නේ ඇය දැනගෙනද මේ දේවල් වලට අත දැම්මේ කියලා. දන්නේ නැතුවද දන්නේ නැහැ. ඒක කියන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් ඒ සමයේදී LTD සංවිධානයේ විශාල වශයෙන් සමහර අවස්ථාවල පරාජය කෙරුණත් විශාල වශයෙන් පෝෂණය කෙරුණ බවක් අපිට පේන්නට ලැබුණා. සහ ඔබ දන්නවා බොහෝ විට LTD සංවිධානයේ සටන් විරාම ගිවිසුම් වලට ඒ පැමිණියේ සහ සාම සාකච්ඡා වලට පැමිණියේ ඔවුන් දුර්වල අවස්ථාවල. ඒ යුද්ධය නවතා දමා ගැනීමෙන් ඔවුන් බොහෝ අවස්ථාවල ඔවුන් නැවතත් ශක්තිවර්ධ වෙන්නට, ආයුධ එක්රැස් කරගන්නට, ඔවුන්ගේ ක්‍රමවේදයන් සකස් කරගන්නට, නැවතත් ශ්‍රී ලංකා හමුදාවට පහර එල්ල කරන්නට අවශ්‍ය ශක්තිය සහ බලය ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් එක යෙදූ බව අපිට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕනේ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට දරුණු වශයෙන් පහර දීපු සංවිධානයක් තමයි දෙමළ තරුණ සංවිධානය, Tamil Youth Organisation. ඒක එංගලන්තයේ එක්තරා අවස්ථාවක ওই White Pigeon සුදු පරවියා කියන සංවිධානය සමග ත්‍රස්තවාදයට උදව් කරන සංවිධාන වශයෙන් නම් කරලා තහනම් කළා. ඒ අවස්ථාවේදී මට මතකයි අපිත් එංගලන්තයේ
ඒ තහනම් කරගන්න, ඒ සංවිධාන තහනම් කරගන්න ඒ රටේ තිබෙනවා චැරිටි කියලා ඒ සංවිධාන වලට පුණ්‍ය ආයතනයක් විදිහට රජය ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම ලියාපදිංචි වුණාම උන්ට රිසිසේ මුදල් රැස් කරන්න පුළුවන්. ඒ වගේම රජයෙන් ඔවුන්ට ආධාර ලබා දෙනවා. ඒක එක්තරා විදිහක බලපත්‍රයක් වගේ ඒ රටේ ජනතාවගේ මුදල් එක්රැස් කරගන්න ලයිසන් එකක් ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ ලයිසන් එක උන් ලබාගෙන තිබුණා. අපි බ්‍රිතාන්‍ය රජයට මේ සංවිධාන කොටි හිතවාදී ත්‍රස්තවාදයට උදව් කරන, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, ත්‍රස්තවාදයේ පෝෂණය කරන සංවිධාන වශයෙන් අපි හඳුන්වලා දීලා ඒවට සාක්ෂි සහිතව අපි ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සහිතව බ්‍රිතාන්‍ය රජයට පැමිණිලි කරා. බ්‍රිතාන්‍ය රජය මේව තහනම් කළා. ඒ අවස්ථාවේදී අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයෙන් ඇත්තටම ජනාධිපතිනිය ඒ සම්මානය දුන්නේ දෙමළ ජනතාවට කරන ලද සේවයට උපහාරයක් වශයෙන් එවැනි සංවිධානයකට සම්මානයක් දුන්න ලංකාවේදී. එතකොට ඔබ කල්පනා කරන්න එංගලන්තයේ ජීවත් වෙන අපි කිසිම රජයේ කිසිම සහයෝගයකුත් නැතුව මේ රටේ රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා එවැනි සංවිධාන තහනම් කරගන්න කටයුතු කරනකොට ශ්‍රී ලංකා රජය ඔවුන්ට සම්මාන දෙනවා. ඒක ලෝකෙම හිනස්සන විහිළුවක් වෙනවා. එවැනි සිදුවීම් පවා ඒ යුගයේ සිදු වුණා. වර්තමාන ආණ්ඩුව කුමන දිශාවකටද ගමන් කරන්නේ කියන දැන් ප්‍රශ්නයක් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට වර්තමාන ආණ්ඩුව ගමන් කරන දිශාව ගැන මොකද හිතෙන්නේ? වර්තමාන ආණ්ඩුව ගමන් කරන දිශාව මං හිතන්නේ ආණ්ඩුවේ බොහෝ පාර්ශවවලටත් ගැටලුවක්. මම හිතන්නේ ඒගොල්ලන්ටත් හොයාගන්න බෑ මොන පැත්තටද මේ ආණ්ඩුව යන්නේ කියන එක. ඒකට හේතුව තමයි අපි දකින්නේ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුත් රාජ්‍ය නායකයෝ විදියට හැසිරෙනවා. රාජ්‍ය නායකයෝ දන්නේ නැහැ මැති ඇමතිවරු මොනවද කරන්නේ කියලා. ඒ වගේම තමයි සමහරක් අවස්ථාවල රාජ්‍ය නායකයාගේ උපදෙස් මේ මැති ඇමතිවරු පිළිගන්නවද කියලා අපිට සැකයක් තියෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය දුටුවාම ඔබට මතක ඇති පසුගිය වර නෙමෙයි ඊට පෙර වසරේදී ජිනීවා වලදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරපු වාර්තාව ඒක ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා සිටිද්දී ජෝන් කෙරි වගේ පිරිස එකතු වෙලා ඒ වගේම ඒ හිටපු සමන්තා පවල් ඒ කට්ටිය එකතු වෙලා අපිට විරුද්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ නියෝජනය කරමින් එහි ගිය විදේශ අමාත්‍යවරයා ඒ යෝජනාවට සම අනුග්‍රහය දැක්වුවා. අපි දැකලා නැහැ කවදාවත්ම ලෝකෙ කිසිම රටක් අපිට වඩා කුඩා රාජ්‍යයන් විශාල වශයෙන් තිබෙනවා. අපිට වඩා දුප්පත් අපේ තරම් උගත් බුද්ධිමත් ජනතාවක් ජීවත් වෙන පිරිසට වඩා අඩු පිරිසක් ජීවත් වෙන රාජ්‍යයන් තියෙනවා. අසාර්ථක රාජ්‍යයන් තිබෙනවා. දුර්වල රාජ්‍යයන් තිබෙනවා. එවැනි රටක්වත් අපි දැකලා නැහැ මේ ආකාරයෙන් තමන්ගේ රටට නිදහසගෙන ආපු යුද හමුදාවට එරෙහිව යම් යම් යෝජනාවලියක් ගෙනාවහම ඒ රටේ නියෝජනය කරන රටේ රාජ්‍ය නායකයා නියෝජනය කරන පුද්ගලයා විසින් සම අනුග්‍රහයක් දැක්වීම මේක ලෝකයේම හිනස්සන වැඩක්. ඉතින් නමුත් එවැනි සිදුවීම් සිදු වුණා. ඉතින් ඒක ආකාරයෙන් බලනකොට අපිට හිතෙනවා ජනාධිපතිවරයා මාධ්‍ය අමතා කරන ප්‍රකාශ ඒ වගේම ජනමාධ්‍ය තුලින් රාජ්‍ය නායකයාගේ මතය අපි දැක ගන්නවා සමහර අවස්ථාවල ප්‍රවෘත්ති සාකච්ඡාවලදී සහ විවිධ අවස්ථාවලදී. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි මේක රාජ්‍ය නායකයාගේ මතයද කියන එක. එහෙමත් නැත්නම් රාජ්‍ය නායකයා කියන දේ මේ ඇමතිවරු අහන්නේ නැද්ද පිළිගන්නේ නැද්ද ඔවුන්ට උවමනා ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්නද. ඉතින් මෙවැනි විශාල ගැටලුවක් අපි ඉදිරියේ තිබෙනවා. ඉතින් මේක අපි निराකරණය කරගන්නට ඕනේ. ඉතින් මේක निराකරණය කරගන්නට පුළුවන් මේ දේශපාලන බල අධිකාරියටමයි. මොකද අපි දේශපාලනයේ සමග ගැටෙන්න යන්නේ නැහැ. අපි දේශපාලන පක්ෂවලට උදව් කරන්න සංවිධානයක් නෙමෙයි. අපි කිසිම දේශපාලන පක්ෂයකට බැඳිලා නැහැ. අපි කවදාවත්ම පක්ෂ දේශපාලනයෙන් තොරව කටයුතු කරන ස්වාධීන කණ්ඩායමක්. අපි හැමදාම නියෝජනය කරන්නේ අපේ රට සහ රටේ ජනතාව. රටට යම් කිසි විපතක් සිදු වෙනවා නම් අයහපතක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් අපිට මොන ආකාරයෙන්ද දායකත්වය දක්වන්න පුළුවන් ජාත්‍යන්තරයේ සිටගෙන
අපි ඒ දේ කරන සංවිධානයක්. එහෙම නැතුව දේශපාලඥයෝ පස්සෙන් ගිහිල්ලා වරප්‍රසාද ගන්නවත් උදව් ගන්නවත් ඔවුන් සමග ප්‍රිය සංഭാෂණ වලට සහභාගී වෙන්න එවැනි අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් නැහැ. අපි ඒව කරන්න යන්නෙත් නැහැ. අපි කිසිම දේශපාලන පක්ෂයකට බැඳිලා නැහැ. ඉතින් මේවා බොහොම විට අපි ප්‍රකාශ කරන්නේ සමහර විට දේශපාලඥයෝ උරණ වෙන්න පුළුවන් අපි සමග කරන්න දෙයක් නැහැ. රට ගැන හිතුවාම රටේ ජනතාව ගැන හිතුවාම මේ රටේ අනාගතය ගැන හිතුවාම අපිට දේශපාලඥයෝ විවේචනය කරන්නට සිද්ධ වෙනවා. ඒක කරන්න අපි බයත් නැහැ. මොකද අපි කවදාවත් දේශපාලඥයන්ගෙන් වතුර වීදුරුවක්වත් බීලා නැහැ. දැන් අවුරුදු 24ක් වෙනවා එංගලන්තේ මේ වැඩ කටයුතු කරන්න පටන් අරගෙන කවදාවත් වතුර වීදුරුවක්වත් අපි දේශපාලඥයන්ගෙන් බීලා නැහැ. අපි වුන්ට ණය නැහැ. අපි දේශපාලඥයන්ට ඉදිරියෙන් යන කණ්ඩායමක්. මොකද දේශපාලඥයෝ මේ රටේ ජනතාව අසීමිත බලාපොරොත්තු තබාගෙන ඔවුන් දෙන පොරොන්දු වලට පොරොන්දු ගැන හිතලා ඔවුන්ව බලයට පත් කරනවා. ඒ වගේම ඔවුන් නඩත්තු කරන්න මේ රටේ ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වැය කරනවා. ඉතින් ඔවුන්ට සේවයක් කරන්නට ඕනේ රටේ ජනතාව වෙනුවෙන්. ඔවුන්ට පඩියක් ගෙවනවා. අපිට එහෙම පඩියක් ගෙවන්නේ නැහැ. අපි මේ සෑම දෙයක්ම කරන්නේ අපේ මුදල් සහ මේ රට ගැන ජාතිය ගැන හිතන විදේශ රටවල ජීවත් වෙන ජනතාව අපි විවිධ මුදල් එක්ස්ප්‍රෙස් කරන වැඩසටහන් සිද්ධ කරනවා. ඒ තුලින් උපයන මුදලින් තමයි මේ දේවල් අපි කරන්නේ. ඒක නිසා අපි දේශපාලඥයන්ට ඉදිරියෙන් යන කණ්ඩායමක්. මොකද මේක අපේ මේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. මේක අපිට තියෙනවා අපේ යුතුයකමක් තියෙනවා වගකීමක් තියෙනවා රට වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න කියලා. ඒකයි අපි ඔවුන්ට බය නැත්තේ. අපි විවේචනය කරන්නේ ඔවුන්ගේ. මොකද අපි ඔවුන් ළඟට ගිහිල්ලා මේ අපිට අරක දෙන්න, අපිට තනතුරු දෙන්න, අපිට රැකියාව දෙන්න කියලා අපි කවදාවත් එහෙම කියලත් නැහැ. අපි කියන්නෙත් නැහැ. අපි ඔවුන්ට බයත් නැහැ. ඔවුන්ගෙන් යැපෙන්නේ නැති නිසා. රටට යුද්ධාධිකරණයක් ඕන බවට බොහෝ දේශපාලඥයන් කියන කතාවක් තමයි. ඉතින් ඔබතුමා දකින්නේ රට යුද්ධාධිකරණයක් අවශ්‍ය වෙනවද? දැන් වර්තමාන රජය කියන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ඊ타ත්ම ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වෙනවා කියලා. පහුගිය රජයට උන් චෝදනා කරා. පහුගිය රජයේ සමය අපි දැක්කා. ඇත්ත වශයෙන්ම කිව යුතුයි. නීතියේ යම් යම් කඩාවැටීම් අපි දැක්කා. ඒ වගේම රටේ විවිධ අධිකරණ ගැටලු මතු වුණා. ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැයි කියලා අපිට පේනවා සමහර අවස්ථාවල. ඒ වගේම අපිටත් වැටහුණා සමහර අවස්ථාවල දේශපාලන මැදිහත් වීම පත්වීම් දෙනකොට මේ අධිකරණය සම්බන්ධ. ඒ වගේම අධිකරණ තීන්දුවල යම් යම් ආකාරයෙන් දේශපාලන මැදිහත් වීමක් තිබුණා කියලා. නමුත් මේ රජය බලයටපත් උනේ සියලුම පොරොන්දු දීලා ඒවට ස්වාධීනත්වය ලබා දෙනවා. ස්වාධීන අධිකරණයක්, ස්වාධීන විනිශ්චයක්, ඒවා ආදී වශයෙන් බොහෝ පොරොන්දු දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් මේ පොරොන්දු ඉෂ්ට කරයි කියලා. ඉතින් ඒ තුලින් එහෙම වෙනවා නම් මේ රටේ උසස් අධිකරණ පද්ධතියක් තිබෙනවා. ලෝකයේ පිළිගත් අධිකරණ පද්ධතියක් තිබෙනවා. ඒ තුලින් අපි හිතනවා එවැනි තත්ත්වයක් තියෙනවා නම් අපිට විදේශීය අධිකරණයක් කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගැටලු විසඳන්න. අපිට පුළුවන් රට තුල අපේ ප්‍රශ්න විසඳ ගන්න. ලෝකෙටම පනාද කරන්න බැරි වෙච්ච ත්‍රස්තවාදයක් මේ පුංචි රටේ අපේ හමුදාව පරාජය කරා නම් ඇයි අපේ අධිකරණ පද්ධතියට බැරි මේ වගේ චෝදනාවක් තියනවා නම් ඒකට නිසි ආකාරයෙන් සාධාරණ විනිශ්චය ලබා දෙන්න. හිතවතුනි බොහෝ දේ කතා කරන්න තිබෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු නැවතත් අපි යමු. හිතවතුනි නැවතත් ඔබ එකතු වෙන්නේ පේස් ටු පේස් කාලීන දේශපාලන කතාවත් සමගින් අප කතා කරමින් සිටි යුද අධිකරණයක් රට තුළට අවශ්‍යද කියන කාරණය සම්බන්ධයෙන්. ඒත් එක්කම මම කැමතියි දැනගන්නට ජානක අලහප්පෙරුම් මහත්තයාගෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසන්දයේ මගින් රණවිරුවන් සම්බන්ධයෙන් මොකද්ද මේ වෙනකොටගෙන තියෙන පියවර? සුපුන් මේ සම්බන්ධයෙන් අපිට විවිධ පාර්ශව මේ අවස්ථාව වන විට චෝදනාත් කරනවා ඇයි අපි නිශ්ශබ්දව සිටින්නේ කියලා. අපි නිශ්ශබ්දව සිටින්නේ නැහැ. මම ඔබට කලින් ප්‍රකාශ කරා වගේ අපි සෑම රජයක් සමගම සුහදව කටයුතු කරන සංවිධානයක්. අපි උද්ඝෝෂණ කළා රජයවල් පෙරලන්නවත්, රජයවල් පත් කරන්නවත්, රජයන් අපහසුතාවයට පත් කරන්නවත්
තියෙන කණ්ඩායමක් නෙමෙයි. මොකද අපේ දේශපාලන අරමුණක් නැහැ. ඒ නිසා අපි රජයන් සමග සුහදව කටයුතු කරනවා බොහෝ අවස්ථාවල අපිට පුළුවන් තාක්කල්. ඉතින් මේ අවස්ථාවෙත් අපි රණවිරුවන් වෙනුවෙන් මැදිහත් වීම කරලා තිබෙනවා. රජයේ සමග සාකච්ඡා කරනවා මේවා අපි ජනමාධ්‍ය වලට දෙන්නේ නැහැ. මේ ඒ කියන දේවල් අපි එළියට දාන්නේ නැහැ. නමුත් අපි රජයේ සමග බොහෝ අවස්ථාවල රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේක මේ ඔබ දකින්නවා ඇති මේක මේ අවස්ථාවේ මේ වර්තමාන රජයට සීමා වෙච්ච දෙයක් කියලා නැහැ. පසුගිය රජයේත් මේ ආකාරයෙන්ම රණවිරුවෝ අත්අඩංගුවට ගත්තා. අපි දැක්කේ නෑ පාරට බහැලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා. මේ ආකාරයෙන් රජයට බලපෑම් සිද්ධ කරනවා. ඒ අවස්ථාවේ හැමෝම හිටියේ මීඩියට පිම්බ වගේ. මම දන්නේ ඇයි කියලා. නමුත් ඔබට හිතා ගන්නට පුළුවන් ඇයි කියන එක. නමුත් බොහෝ පිරිසක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ අවස්ථාවේ අපි ඉදිරිපත් වුණා. ඒ අවස්ථාව අපි ඉදිරිපත් වෙලා 2010 වසරේ ජනවාරියේ මම මේ රටට පැමිණලා ඒ ආරක්ෂක අංශ සමග සාකච්ඡා කරා. සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබුණේ නැහැ. දේශපාලන අධිකාරියේ සමහර පුද්ගලයන් සමග කතා කරා. ඔවුන් සමග රණ්ඩු සරුවල් වල පවා පැටළුණා. CID එකට 3 පාරක් ගියා. ඒ වාර්තා CID එකෙන් ලබා ගන්නට පුළුවන්. වර්තමාන ආණ්ඩුව තුලද නැත්නම් මේ පසුගිය රජ 2010 ජනවාරි වල ගිහිල්ලා සටන් කරලා පුළුවන් තරම් බලපෑම් ඇති කරලා ඒ රණවිරුවන් තිදෙනාව බේරාගත්තා. අදත් ඒ රණවිරුවන් තිදෙනා මේ රටේ ජීවත් වෙනවා. වර්තමාන රජය තුලත් වර්තමාන ආණ්ඩුව තුලත් රණවිරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දකින්න මොනවාද? මේ සම්බන්ධයෙන් අපි කතා කළා. කතා කරාම අපිට ලැබුණ පිළිතුර තමයි යුද්ධය හා සම්බන්ධව කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. හැබැයි පසුගිය ආණ්ඩුවේ අත්අඩංගුවට ගත්ත යුද්ධය හා සම්බන්ධව නෙමෙයි. වෙනත් විවිධ කාරණා උඩ. මේ ආණ්ඩුවත් ඒ ආකාරයෙන්ම තමයි. නමුත් අපි ඔවුන් වෙනුවෙන් මැදිහත් වීම කරනවා. ඔවුන් වෙනුවෙන් බලපෑම් සිද්ධ කරනවා. අපිට කිසියම් පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා. අපි ඔවුන් සමග ගනුදෙනු කරනවා. නමුත් අපි කියලා තියෙන යම් කිසි ආකාරයකින් අසාධාරණයට ලක් වුණොත් අපි එදාට පාරට බහිනවා කියන දේ අපි ඔවුන්ට ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් පාරට බහින්න කලින් අපි ඔවුන් වෙනුවෙන් පුළුවන් ආකාරයෙන් කටයුතු කරනවා. දැනට වර්තමානයේ තවත් සංවිධාන රාශියක් ඒ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම අපි අපේ සංවිධානය තමයි ලංකාවෙන් පිට අඛණ්ඩවම රණවිරු උපහාර උළෙලක් පවත්වලා රණවිරුවන් පුදන සංවිධානය තවත් සංවිධාන තිබුණා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු වලට අනුව ඔවුන් දන්න තරමින් අපේ සංවිධානයේ පමණයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සංසදීය බ්‍රිටිෂ් ශ්‍රී ලංකන් ෆෝරම් ඒ සංවිධානයේ පමණයි අඛණ්ඩව මම මේ මගේ ළඟ තිබෙනවා අපි 2015 වසරේ ඒ නිකුත් කරපු ඒ සමරු කලාපය මම හිතන්නේ සමීප ඡායාරූපයක් ගන්නට පුළුවන් නම් 2015 වසරේ මොකද මේක මම මේ ලංකාවේ ගෙදර තිබිලා මම මේක හොයාගත්තේ 2016ත් අපි සිද්ධ කරා 2017ත් අපි මේ රණවිරු උපහාර උළෙල ලන්ඩනය කේන්ද්‍ර කරගෙන පවත්වන්නට කටයුතු සූදානම් කරගෙන යනවා. මේ උපහාර උළෙලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ඒ සුබපතලත් අපිට එවනවා සුබ පැතුම්පත්. ඒ වගේම Chief of Defence Staff ඒ වගේම යුද හමුදාපති සහ නාවික හමුදාපති ගුවන් හමුදාපති සහ විශේෂ කාර්ය බලකාය ඒ සංවිධාන වලින් අපිට සුවපතලා පණිවිඩ එවනවා. පසුගිය අවුරුද්දෙත් අපිට එවුවා. හැම අවුරුද්දකම එවුණා. අනිත් කාරණේ තමයි ලංකාවෙන් පිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කොඩි ඒ දජ නිල වශයෙන් බාරයේ තිබෙන එකම සංවිධානය තමයි අපේ සංවිධානය. ලංකාවෙන් පිට වෙන කිසිම සංවිධානයක අපි දන්න ආකාරයෙන් අපිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ නිලධාරීන් දන්නපු විදිහට කිසිම සංවිධානයකට වුන් ඒ හමුදා දජ දීලා නැහැ. අපේ සංවිධානයේ අප සතුව තිබෙනවා මා සතුව තිබෙනවා ඒ දජ ඉතාමත්ම සුරැකිව මේ උත්සවවලදී ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම සෑම වසරකම ජනවාරියේ අපි මේ කොඩි මේ දජ වසරේ පළමු මාසයේම බෞද්ධ විහාරස්ථානයකට අරගෙන ගිහිල්ලා ඒ දජ ඒ මල් ආසනයේ තැන්පත් කරලා
ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් ප්‍රාර්ථනා කරනවා, සුව ප්‍රාර්ථනා කරනවා හැම අවුරුද්දකම ජනවාරියේ. ඒ වගේම මේ වැඩසටහන කරනකොට අපි දැනට යුද්ධ හමුදාවේ නැති, දැනට ක්‍රියාන්විතයේ නැති, ත්‍රිවිධ හමුදාවේ නැති නිලධාරීන් අපි සමග සම්බන්ධතා තිබ්බ යුද්ධ කාලේ පටන් සම්බන්ධතා තිබ්බ අයගෙන් අපි විමසනවා අපි දැන් මේ ලංකාවේ තිබෙන තත්ත්වයත් එක්ක වාතාවරණයත් එක්ක මේව කරන්න සුදුසුද? මොකද සමහර පාර්ශවයන් අපිට චෝදනා නගන හන්දා. එතකොට අපිට වුන් දීපු උපදෙස තමයි අපි මේව කරගෙන ආවේ මේ මියගිය රණවිරුවන්ට දක්වන උපහාරයක් වශයෙන්. ඉතින් ඒක නිසා මේවා දිගටම කරගෙන යන්න නවත්තන්න එපා. මොකද ලංකාවෙන් පිට අඛණ්ඩවම කරගෙන ආපු එකම රණවිරු උපහාර උළෙල වශයෙන් නිල වශයෙන් රජයේ සම්බන්ධතාවය සමග ආරක්ෂක අමාත්‍යාංශයේ සුවපැතුම් සමග හමුදාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ පොලිස්පතිගේ සුවපැතුම් සමග පවත්වන එකම උත්සවය නිසා පොඩි බාධා කිරීමක් කරනවා මේ මියගිය රණවිරුවන්ට පමණද මේ උපහාර දෙන්නේ නැත්නම් ජීවිතුන් අතර ඉන්න රණවිරුවන් දැත් දෙපා නැති රණවිරුවන් බොහෝමයක් ඉන්නවත් හිටියේ ගත්තම් අපේ සංවිධානයේ සමාජිකයෝ ඒ ඔවුන් අඳුරන රණවිරුවන්ට උපකාර කරලා තිනවා. අපේ සංවිධානයත් විවිධ අවස්ථාවල උපකාර කරලා තිනවා. මම මේක පසුගිය නොවැම්බරයේ ලන්ඩනයේ පැමිණි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාටත් ප්‍රකාශ කළා. මේ අත්අඩංගුවට ගන්න හැම රණවිරුවටම උපකාර කරන්න අපිට අමාරුයි. ඒක නිසා මේක පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් සානුකම්පිතව බලන්න ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරන්න ඕනේ. එතකොට සමහර පවුල් වල රණවිරුව අත්අඩංගුවට ගත්තාම කිසිම ආදායමක් නැතු වෙනවා වුන්ට. මේ සඳහා මොකක්වත් ක්‍රමවේදයක් යම්කිසි වැඩපිළිවෙලක් තිබෙන්නට ඕනේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ සියලුම බර අපි විතරක් නෙමෙයි අපි දන්න තරමින් මැද පිරිදක සිටින ශ්‍රී ලාංකිකයෝ මේ රණවිරුවන්ට උදව් කරනවා. ඒ වගේම දකුණු කොරියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ සහ යුරෝපයේ බොහෝ රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ මේ රණවිරුවන්ට උදව් උපකාර කරනවා. ඒ වගේම දැනට සිරගත වෙලා සිටින රණවිරුවන්ට උදව් කරනවා. ඔවුන්ගේ නඩු හබ වලට අවශ්‍ය මුදල් උපකාර කරනවා. අපි දන්නවා බොහෝ පිරිසක් අපි වටත් සිටිනවා. ඒ පිරිසක් අපි සංවිධානය හරහා සිද්ධ වෙනවා සහ ලෝකෙ වට තියෙනවා. මේවට අපි කවදාත් ප්‍රසිද්ධිය දෙන්නේ නැහැ. මොකද අපි රණවිරුවන්ගේ ආත්මගරුත්වයත් ආරක්ෂා කරන්න ඕන නිසා. මම කැමතියි දැනගන්න මේ මෙතනදී අර රණවිරුවන්ට උපහාර දෙනවා කිව්වට පස්සේදී ඉහළ පෙළේ නිලධාරීන්ට පමණක්ද මෙතන සිදු නැත පහළ මට්ටමේ නිලධාරීන්ට එහෙම කිසිම ભેදයක් නැහැ. අපි පහළ සිට ඉහළට ඒ සියලුම රණවිරුවන්ට උපහාර කරනවා. එහිදී අපි ඩෙන්සිල් කොබ්බෑ කඩුව රණවිරුව ගැන සඳහන් කරනකොට හසලක ගාමිණී ගැන සඳහන් කරනවා. එහෙම ભેදයක් නැහැ. රණවිරුවා කියන්නේ රණවිරුවා. අපිට සම්බන්ධතා තියෙන්නේ බොහෝ ඉහළ පෙළේ නිලධාරීන් සමගයි. මොකද ඔවුන් සාකච්ඡා කරන්නේ ඔවුන් සමගයි. හිතවත්කම් ඇති වෙන්නේ ඔවුන් සමග. නමුත් අපි එහෙම ભેදයක් නැහැ. හරි බුදුදහමට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කෘතියක් එළි දක්වන මේ සම්බන්ධයෙන් මේ කෘතිය එළි දක්වන අවස්ථාවේදී මහා උද්ඝෝෂණයක් නිරත වීමක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දකින්නේ මොකද? මේ කෘතිය ඔබතුමාට ලැබුණද? මේ කෘතියේ සඳහන් කර තිබෙන්නේ මොන කරුණුද? ඒ කෘතිය තමයි proliferating Buddhist structures in Tamil homeland sowing the seeds of disharmony. බොහෝ ශ්‍රී ලාංකිකයන් මං හිතන්නේ ප්‍රථම වතාවට තමයි මේ පොත දකින්නේ. මේ පොත නිකුත් කළේ British Tamil Forum. දෙමළ බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදය මගින් මේ පොත එළි දැක්ුවේ. බ්‍රිතාන්‍ය කනගාටුවට කාරණේ තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල බ්‍රිතාන්‍ය മന്ത്രിවරුන්ගේ සහ බ්‍රිතාන්‍ය මැති ඇමතිවරුන්ගේ ඉදිරියේ මේ පොතේ බොහෝමයක් තිබෙන්නේ අසත්‍ය තොරතුරු, බොරු, සාවද්‍ය තොරතුරු, බටහිර ජාතිකයන් නොමගාරින තොරතුරු. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වුණාම අපි ඒ අදාළ පාර්ශවයන් විශේෂයෙන්ම අපි ඔබට කලින් සඳහන් කරා වගේ සුපුන් අපි නියෝජනය කරන්නේ රට ජාතිය, රට දැය, සමය කියන මේ බුදු දහම එහෙම නැත්නම් ආගම කියන කොටස අපි එක්තරා ආකාරයකින් පැත්තකින් තබලා තිබෙන්නේ අපේ මේ වැඩ කටයුතු වලදී. හේතුව තමයි මේ තුනම අල්ලගෙන වැඩ කරන්න ගියොත් අපිට එකක්වත් කරන්න බෑ. ඒ වගේම තමයි අභියෝගය තිබෙන්නේ රට දැය වෙනුවෙන් පෙනී සිටීම,
බුදුදහම වෙනුවෙන් පෙනී සිටීම අභියෝගාත්මක නැහැ. මොකද බුදුදහම කියන්නේ තාම සාමකාමී දර්ශනයක්. ලන්ඩනය කේන්ද්‍ර කරගෙන බෞද්ධ විහාරස්ථාන තිබෙනවා ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන 13ක් 14ක් විතර. මගේ ධර්ම විදිහට. ඒ වගේම දැන් අසපුත් කීපයක් නිර්මාණය වෙලා තිබෙනවා විවිධ ප්‍රදේශවල. එතකොට මුළු එංගලන්තයම බැලුවහම පන්සල් 28ක් විතර තියෙනවා ශ්‍රී ලාංකික පන්සල්. එතකොට තායි පන්සල්, බුරුම, වියට්නාම්, චීන මේ ආදී වශයෙන් විවිධ ජාතීන් නියෝජනය කරන පන්සල් රාශියක් තිබෙනවා. බුදුදහමට යම් කිසි ආකාරයකින් බලපෑමක්, තර්ජනයක් සහ යම් කිසි විදිහකට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරනවා නම්, එල්ල කරනවා නම්, චෝදනා එල්ල කරනවා නම් ඒ සියලුම බෞද්ධයන්ට එල්ල කරන චෝදනාවක් වෙනවා. මේ පොතේ තිබෙන්නේ විශේෂයෙන් මේ බෞද්ධ සිද්ධාස්ථාන උතුරු proliferating Buddhist structures in Tamil homeland. ඒ කියන්නේ මේ අලුතෙන් නිර්මාණය වෙන බෞද්ධ ස්මාරක දෙමළ නිජ භූමිය තුල. ඒකින් අනිත් කොටස කියනවා sowing the seeds of disharmony. ඒ කියන්නේ අසමගියේ බීජ වපුරනවා කියන අදහස තමයි දෙන්නේ. මේකෙන් දැනුවත් කරන්නේ වුන් ඉස්ලාමීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. පොතේ තියෙනවා නාග විහාරයේ පින්තූරුව. නාගදීපය. එතකොට මේවා මේ අලුතෙන් ඉදිවන අනවසර ඉදිවීම නෙමෙයි. අනිත් එක කොහෙද මේ දෙමළ නිජ භූමියක් තිබෙන්නේ? මේ රට තුල. එහෙම එකක් නැහැ අපි දන්න තරමින්. දෙමළ නිජ භූමියක් නැහැ. ඉතින් මේ තොරතුරු සාවද්‍ය තොරතුරු නිර්මාණය කරලා පිටු 64ක් තිබෙනවා මේ පොතේ. පිටු 64 65 ඒ කන්ක්ලූෂන්ස් අවසාන සටහන සමග පිටු 65ක පොතක් නිකුත් කරනවා. මේක අපි දැනුවත් කර අදාළ පාර්ශවයන්. ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය යම් ආකාරයකින් මැදිහත් වීමක් සිද්ධ කළා රාජතාන්ත්‍රික වශයෙන්. නමුත් අපිට හොයාගන්නට බැරි වුණා එක බෞද්ධ භික්ෂුවක්වත් මේ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා අපි සමග අත්පැල් බඳ ගන්නවට. මේක අපි බෞද්ධයන්ට බාර දෙනවා. මොකද මේ හැම පන්සලක් වටාම තිබෙනවා දායක සභාවක්. මේක දායක සභාවට බොහොම ලෙහෙසියෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නට පුළුවන්කම තියෙනවා. හැකියාව තියෙනවා. නමුත් කවුරුත් එළියට ආවේ නැහැ අවාසනාවකට. ඒකයි මම කිව්වේ මේ බෞද්ධයන්ට, බෞද්ධ උරුමයන්ට, බෞද්ධ දර්ශනයට මේ ආකාරයෙන් අසත්‍ය තොරතුරු අභූත චෝදනා එල්ල කරනකොට ඒ දායක සභාවලට ඉදිරියට ඇවිල්ලා මේකට කටයුතු කරන්නට පුළුවන්. අපි ඊට වඩා වගකීම් සහිත, ඊට වඩා ගැටුම්කාරී, තර්ජනාත්මක වැඩපිළිවෙලක යෙදিলা ඉන්නේ. ඉතින් අපි පැත්තකට දාලා තිබ්බා. නමුත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අවසාන දින දෙකේදී අපිට මේ වෙනුවට මැදිහත් වෙන්න සිද්ධ වුණා. අපි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් කරා මේක කරන්න දෙන්න එපයි කියලා. නමුත් අපේ හඬ ඊතරම් ප්‍රබල වුණේ නැහැ. ඒ වෙනකොට මෙවුන් බ්‍රිටිෂ් ටැමිල් ෆෝරම් බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදය ඊටමත් බලවත්ව මේක සංවිධානය කරලා තිබ්බා. මොකද බෞද්ධ භික්ෂුවක් එළියට ආවනම් මීට වඩා ප්‍රබල වෙනවා අපේ හඬ. නමුත් අවස්ථාවකට අපිට හොයාගන්න බැරි වුණා. ඒ වගේම ඔබට මෙහිදී සඳහන් කරන්න ඕනේ යම් කිසි විදියකින් වෙනත් ආගමකට හෝ දර්ශනයකට මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙවැනි අභූත චෝදනා එල්ල කරා නම් අද ලෝකේ වටේ තියෙන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලවලට, තානාපති කාර්යාලවලට සිද්ධ වන ඉරණම ගැන ඔබට හිතා ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ ඔබ දැකලත් තිබෙනවා සමහර අවස්ථාවල ලෝකේ අනිත් රටවල් මෙවැනි වෙනත් ආගම් වලට යම් ආකාරයෙන් චෝදනා එල්ල කරනකොට ඔවුන් ක්‍රියාත්මක වෙන ආකාරය. එම්බසි තානාපති කාර්යාලය ගිනි තියනවා. තානාපති කාර්යාලය වටලනවා. නමුත් එවැනි සිදුවීමක් සිද්ධ වුණේ නැහැ බොහෝ අවස්ථාවල. ඉතින් සුළු වශයෙන් කොළඹ සමහර දේශප්‍රේමී සංවිධාන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ගේ අසතුට මේ සංවේදීම් ප්‍රකාශ කළා. නමුත් අපි තාමත්ම සාමකාමී විදිහට මේ ප්‍රශ්නය අපේ බෞද්ධ ජනතාව මේ මූණ දුන්නා. නමුත් මීට වඩා හොඳ මැදිහත් වීමක් කරලා මේක නවත්තන්න තිබ්බා. අපි තාමත් මේ සටන අතහැරලා නැහැ. මේකට සහභාගී වෙච්ච සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ මැති ඇමතිවරුන්ට අපි ලිපි මගින් පැමිණිලි කරා. ඒ වගේම සමහර අයට අපිට දරුණු චෝදනා කරපු කතා කරපු අයට මම ඔවුන්ගේ කාර්යාලවලට දුරකථනයෙන් කතා කරලා විස්තර කිව්වා. ඔවුන් මට කිව්ව දෙයක් තමයි අපි දැනගෙන හිටියේ නෑ මේ පැත්ත. ඔබ කියන ඒ තොරතුරු අපි දැනන් හිටියේ නෑ. ඇයි අපේ මන්ත්‍රීවරයා, ඇයි අපේ ඇමතිතුමා හම්බ වෙලා ඔයගොල්ලෝ මේවා දැනුවත් කරන්නේ නැත්තේ කියලා.
ඉතින් ඒ වෙනුවෙන් දැන් අපි වැඩපිළිවෙලක් යොදාගෙන තිබෙනවා. අපි ඔවුන්ව ලිපි මගින් දැන්නුවා. නමුත් අපි ඔවුන්ව හමු වෙලා යථා කාලෙදී මේ දැන්වීම මේ දැනුවත් කිරීම සිදු කරනවා. ඒ වගේම මගේ මේ සංචාරයේදී මේ සමහර තැන් වලට මම ගියා. ඇත්ත වශයෙන්ම මේවා මගේ ඇස් දෙකෙන්ම දකින්නට ඕනේ. මොකද නාග විහාරය සහ නාගදීපය ගැන මට කිසිම පැකිලීමක් නැතුව කියන්න පුළුවන් මේවා අනවසර ඉදිකිරීම නෙමෙයි. මේවා පුරාණ කාලයේ සිට පැවතෙන අවුරුදු 2000 ගාණක් පරණ විහාර කියලා. නමුත් මම ගියා එක්තරා ස්ථානයකට මාන්තොට පැරණි රජමහා විහාරයට. ඒකත් මේ සඳහන් වෙනවා මේ පින්තූරේ මෙතන තියෙනවා 35 වෙනි පිටුවේ මාන්තොට පැරණි රජමහා විහාරය. මෙතනදී මම දැක්කා විහාරයේ පාදම පැරණි විහාරයේ පාදමක් ඒ වගේම බෝධීන් වහන්සේ වටා තිබෙන බෝධි ප්‍රකාරයේ පාදම කඩා බිඳ බුද්ධ රූප කඩා බිඳ බෝධිසත්ව රූප පුන්කලස් එතන පැරණි නටබුන් රාශියක් තිබෙනවා. ඉතින් මේක කවදාවත් අනවසරයෙන් ඉදිකිරීමක් නෙමෙයි. මම හිතන්නේ මේ දෙමළ ජනතාව මේ ප්‍රදේශවල පදිංචි වෙන්නත් කලින් තිබිච්ච පෞරාණික මේක බෞද්ධ සිද්ධාස්ථානයක්. ඉතින් මෙවැනි තොරතුරු තමයි ජාත්‍යන්තරයට පෙන්නලා මේ නොමගාරින්නේ. මේක මේ ජිනීවා මානව හිමිකම් කොමිසමට සමගාමීව නිකුත් කරපු පොතක්. විදේශගත ශ්‍රී ලාංකිකයට විදේශ රටවලින් ලබාපු අත්දැකීම් වගේම දේශපාලන සමාජීය වශයෙන් ලබා ගන්නා වූ අත්දැකීම් පාදක කොටගෙන ලංකාවට නැවත පැමිණිලා වාර්තාවක් සකස් කරනවා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදීය සභාපතිගේ ශ්‍රී ලංකා සංචාරය කියලා. මේ වාර්තාවේ බොහෝ කරුණු කාරණා සම්බන්ධ වෙලා සාකච්ඡා කර තිබෙනවා. ඒත් එක්කම channel 4 නාලිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මේ වාර්තාව සම්බන්ධයෙන් කෙටියෙන් අප හඳුන්වා දීමක් කරලා මේ අපේ වැඩසටහන බලන් ඉන්න හිතවතුන්ට පොඩ්ඩක් දැනගන්නත් එක්ක ඔව්සුපුන් මේක ඉදිරිපත් කළේ ඇත්තටම අපේ සංවිධානයේ අනුශාසක කෙනෙක් වශයෙන් කටයුතු කරන පූජ්‍යාචාර්ය විතරන්දනීය කස්සප නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බ්‍රිතාන්‍ය රාජකීය සම්මානලාභී අපි ගරු කරන භික්ෂුන් වහන්සේ නමක්. අවාසනාවකට අර සිද්ධිය සිදුවෙන අවස්ථාවේදී උන්වහන්සේ එංගලන්තයේ සිටියේ නැහැ. සිටියනම් උන්වහන්සේ අපිට නායකත්වය ලබා දෙනවා. සහ අපේ තවත් අනුශාසකවරයෙක් වන අපිට මේ යුද්ධය පැවති සමයේ සහ අපිට මේ වැඩ කටයුතු ආරම්භ කරන්නත් කලින් සිටම දේශප්‍රේමියෙක් වශයෙන් එංගලන්තයේ තුල කටයුතු කරපු විශේෂඥ මනෝවෛද්‍ය එම්.බී. රණතුංග මැතිතුමා ඉදිරිපත් වෙලා මට කිව්වා සහ අපේ අනිත් සමාජිකයෝ කිව්වා මේවා ගැන ශ්‍රී ලංකාව දැනුවත් වෙලා නැහැ. අපි මාධ්‍යවලට මේවා සමහර අවස්ථාවල මේවා ඉදිරිපත් කළා. ඒ වගේම මම මාධ්‍යවේදියෙක් වශයෙන් උත් කටයුතු කරනවා. අපි පුවත්පත්වලට රූපවාහිනී නාලිකාවලට සහ අන්තර්ජාලයට මේ සම්බන්ධ සමහර කරුණු ඉදිරිපත් කළා. මොකද ගොඩක් දේවල් අපිට කියන්න බෑ. රාජ්‍ය රහසුත් මේ අතරතුර තියෙනවා. ඉතින් අපි මේවා මාධ්‍යවල නොකියන තාක්කල් රටේ ජනතාව දන්නේ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සහ බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ දන්නේත් නැහැ. ඒ වගේම තමයි බොහෝ පිරිසක් මේ ගැන දැනුවත් වෙලා නැහැ. ඉතින් ලංකාවේ ජීවත් වෙන අපි සමග කටයුතු කරන ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අපිට කිව්වා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න, මැදිහත් වීමක් කරන්න. එහෙම නැත්නම් මේවට මේ ලකුණු දාගන්නේ වෙනත් පිරිසක් කියලා. ඉතින් ඒ නිසා අපි මේ පිරිස අපිට ඉල්ලීමක් කළා කරුණා කරලා මේ අවස්ථාවේදී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටලා මේ පුළුවන් තරම් කරුණු මොකද පැයක් වැනි කෙටි කාලයක් තුළ මේ හැම දෙයක්ම කතා කරන්නට බෑ. පුළුවන් දේවල් කියන්නේ. ඒ නිසා තමයි මම ඇත්තටම ඉදිරිපත් වෙලා මේ කරුණු සැකවින් කියන්න ඉදිරිපත් වුණේ. ඉතින් ඔබට දැනගන්නට අවශ්‍ය නම් කාල වේලාව තියෙනවා නම් මට කෙටියෙන් සඳහන් කරන්නට පුළුවන් සමහර කරුණු අපි කරපු සමහර මැදිහත් වීම අපි සිදු කරපු ඒ සඳහා මම හිතන්නේ කාල වේලාව හරස් වෙනවා. ඔව් අප ඉතා කෙටියෙන්ම ඒක හඳුන්වා දීමක් කරොත් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඔව් channel 4 2009 අගෝස්තු මාසයේ channel 4 ප්‍රථම වීඩියෝව එළි දක්වන අවස්ථාවේදී අපි ඒට එරෙහිව නැගී සිටි අපේ සංවිධානය අපි දින පැය 32ක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරයට පෙස්සමක් ඉදිරිපත් කරලා ඒ පෙස්සමට අත්සන් 4000ක් පමණ ලබාගෙන අපි ඒක බ්‍රිතාන්‍යයේ ඒ රූපවාහිනී නාලිකාවල සිදු කරන වැඩසටහන් වලට පැමිණිලි කරන මධ්‍යස්ථාන ඕෆ්කොම් කියලා අපි ඒකට පැමිණිලි කරා.
අපිට පසුව ශ්‍රී ලංකා රජයත් ඒකට පැමිණිලි කරා. අවාසනාවකට ශ්‍රී ලංකා රජය ඒක ඉල්ලා අස් කරගත්තා ඒ පැමිණිල්ල. නමුත් අපේ පැමිණිල්ල තාමත් තිබුණා. නමුත් ඒකට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ බ්‍රිතාන්‍ය රජයෙන්. ඒ වගේම එක්තරා අවස්ථාවක බ්‍රිතාන්‍ය රූපවාහිනී සම්මාන උළෙලට මේ channel 4 වීඩියෝව තේරුණා. තවත් වීඩියෝ පට 3ක් සමග ඒ අවස්ථාවේදී අපි මැදිහත් වීමක් සිදු කරා. ඒ BAFTA කියන ටෙලිවිෂන් සම්මාන උළෙල සංවිධායකයන්ට අපි මේ channel 4 වීඩියෝවේ බොහෝ කරුණු සාවද්‍යයි කියලා අපි සතුව තිබුණා. ඊ타මත්ම හොඳින් සැකසූ ලියවිල්ලක් ඒකේ සාවද්‍යතාවය ඔප්පු කරන්නට පුළුවන්. ඒ ලියවිල්ල අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් පුද්ගලයෙක් විසින් සකසා දුන්නා. මොකද ඒ සම්බන්ධයෙන් අපිට දැනුමක් නැහැ. අපි ඒ දැනුවත් පුද්ගලයෙක්ගෙන් උපදෙස් ලබාගෙන ඔහුගෙන් අනුදැනුම ඇතුව ඔහුගේ ඒ ලියවිල්ල ලබාගෙන අපි ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී ඒ BAFTA සම්මානය ලබා ගැනීම එක්තරා දුරකට අවහිර කළා කියලා අපිට සතුටු වෙන්නට පුළුවන්. මම කියන්නේ නෑ අපි නිසාමයි ඒක නොලැබුණේ කියලා. මොකද ඒකට සාක්ෂි නෑ මගේ ළඟ 100%ක්ම කියන්න. නමුත් අපි මැදිහත් වීමක් කරා. ඒ වගේම රාජ්‍ය නායකයෝ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෝ එංගලන්තයේ පැමිණි අවස්ථාවල ඔබ දකිනවා LTT සංවිධානය ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණ පවත්වනවා. ඒ අවස්ථාවේදී මැදිහත් වුණා. සමහර අවස්ථාවල ඒ රාජ්‍ය නායකයා නියෝජනය කරන පක්ෂ සමාජිකයෝ පවා ඉදිරිපත් නොවන අවස්ථාවල් වල අපි ඉදිරිපත් වෙලා ඒ රාජ්‍ය නායකයට ලබා දෙන්න ඕන ගෞරවය. මොකද අපිට වැදගත් නැහැ ඔව් නියෝජනය කරන්නේ කොළ පාටද නිල් පාටද එහෙම නැත්නම් වෙනත් පාටක්ද එහෙම නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයක්ද කියලා අපි ඒ මැදිහත් වීම කරා. ඒ වගේම වර්තමාන ජනාධිපති ආපු අවස්ථාවෙත් අපි ඒ ආකාරයෙන් මැදිහත් වීමක් සිදු කරලා ඒ කටයුතු සිදු කළා. මේවා පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා අපේ රටේ සිටින අපි ශ්‍රී ලංකාව නියෝජනය කරන වෘත්තිමය රාජතාන්ත්‍රික නිලධාරීන් විදේශ අමාත්‍යාංශයේ. අපි ඔවුන් සමග බොහොම සුහදව කටයුතු කරනවා. ඉතින් ඒ වගේම බොහෝ අවස්ථාවල අපි ඒ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම බ්‍රෙක්සිට් අවස්ථාවේ ඔබට මතක ඇති බ්‍රිතාන්‍ය රජය යුරෝප ප්‍රජාවෙන් ඉවත් වෙනවද නැද්ද කියලා ජනමත විචාරණයක් පැවතුණා. එහිදී අපි නිශ්ශබ්දව සිටියේ. නමුත් ශ්‍රී ලංකා රජයෙන් පැමිණියා මැති ඇමතුරු කණ්ඩායමක් ලංකාවේ මේ ජනතාවගේ බදු මුදල් වලින් ඔවුන් මේ සුපිරි සවාරිය යුරෝපයට ආවා එංගලන්තයට ආවා අපිට ඡන්ද දෙන හැටි උගන්වන්න. ඒ අවස්ථාවේදී අපි ඉදිරිපත් වෙලා උන්ට හොඳ පාඩමක් උගන්වලා මේ රටට නැවතත් එව්වා. ඒ පාඩම ලැබුණ නිසා තමයි ඔවුන් ඇමරිකාවට නොගියේ මේ අවස්ථාවේ ක්ලින්ටන් ඕනට සහාය දෙන්න. යම් කිසි අවස්ථාවක අපි මේ දේ කරන්න ඉදිරිපත් නොවුණා නම් ඔවුන් ඇමරිකාවටත් යනවා ක්ලින්ටන් ඕනට සහාය දෙන්න. ඔවුන් අපෙන් පාඩමක් ඉගෙන ගත්ත හැම තමයි ඒ ගමන නැවතුනේ. මේ ආදි වශයෙන් අපි වැඩ කටයුතු රාශියක් සිද්ධ කරනවා. ඒ වගේම මේ වන විට ලන්ඩනය කේන්ද්‍ර කරගෙන මුළු බ්‍රිතාන්‍යයේම ප්‍රචාරය කරන බ්‍රිතාන්‍ය පුරා බෙදා හරින සිලෝන් යුකේ පුවත්පත අපි මුද්‍රණය කරනවා. පිටපත් 10000ක් මුළු බ්‍රිතාන්‍ය පුරා අපි නොමිලේ බෙදා හරිනවා. ඒකෙත් රට ගැන ජාතිය ගැන කැක්කමක් තියෙන විශාල පිරිසක් අපිට ලිපි සපයනවා. අපි මේ නොමිලේ බෙදා හරිනවා. ඒකේ ප්‍රධාන කර්තෘ වශයෙන් මම කටයුතු කරනවා. ඉතින් මේ ආදි වශයෙන් බොහෝ දේවල් අපි සිද්ධ කරනවා. තවත් වැදගත් කරුණක් මම මේ අවස්ථාවේ කියන්නට ඕනේ. එංගලන්තයේ කොච්චර ශ්‍රී ලාංකිකයෝ හිටියත් අපි සිංහලයෝ කියලා කියමුකෝ. ඔබත් සිංහල මමත් සිංහල නිසා සිංහලයෝ ජීවත් වුණා ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක්. මේ කටයුතු වලට අවාසනාවකට සහාය දෙන්නේ 250 300ක් වගේ සුළු පිරිසක්. ඒකිනුත් මේකට කරගහලා මේ වැඩ කරන්නේ 10ක් 15ක් කියලා කිව්වොත් මා නිවැරදි. ඉතින් මේ කවුරු මේ දෙයකට සහාය දුන්නත් මම හිතනවා අපි ඔවුන්ට ගරු කළ යුතුයි. මොකද ඔවුන්ගේ මම කලින් කිව්වා වගේ ඒක ඔවුන්ගේ රැකියාව නෙමෙයි. ඔවුන්ගේ යුතුයකමක් ඔවුන් කරන්නේ. බොහෝ පිරිසක් සිටිනවා මේකට සහාය දෙන්න පුළුවන් පිරිසක් ඒ රටවල් වල ජීවත් වෙනවා. මිල මුදල් අතින් කිසිම අඩුපාඩුවක් නැති, ඒ වගේම හැකියාවන් අතින් කිසිම අඩුපාඩුවක් නැති පිරිසක් ජීවත් වෙනවා. නමුත් ඔවුන් සහාය දෙන්නේ මේ වැඩවලට අවාසනාවකට. ඉතින් යම් පිරිස් මේවට සහාය දෙනවා.
මේවක මේ සිදු කරනවා විවිධාකාරයෙන් අපි සමගම වැඩ කටයුතු කරන්න ඕනේ. ඔවුන් කිසියම් ආකාරයකින් සමාජ සේවා හෝ ජාතික වශයෙන් වැදගත් වැඩ කටයුතු කරනවා නම් අපි ඔවුන්ට ගරු කර යුතුයි. ඔවුන් රට වෙනුවෙන් ඉදිරිපත් වෙන හන්ද ඒකට හේතුව තමයි ලක්ෂ ගාණක් හිටියට සුළු පිරිසයි මේවට උදව් කරන්නේ. දැන් සමාජ සේවා සංවිධාන ගොඩාක් තිබෙනවා එංගලන්තේ. ලංකාවට පොත්පත් දෙනවා, ඔය ඉස්කෝල වලට උදව් කරනවා, රෝහල් වලට උදව් කරනවා, ලෙඩ්ඩුන්ට උදව් කරනවා, අසරණ ජනතාවට උදව් කරනවා නොඑක ආකාරයෙන්. මේ හැම කෙනෙක්ම අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ මොකද රට වෙනුවෙන් ඔවුන් යම් කිසි සේවාවක් සිදු කරනවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ ගොඩක් අය හිටියට සුළු පිරිසයි මේවා කරන්නේ. ඉතින් මේ හැම කෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා රට වෙනුවෙන් තමන්ගේ යුතුයකම කිරීම සම්බන්ධයෙන්. මොකද අපි හැමෝම නොමිලේ අධ්‍යාපනය ලැබුවේ. අපි හැමෝම නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලැබුවේ මේ රටේ. අසරණ ජනතාවගේ බදු මුදල් අපි දැන් හොඳ ජීවිත ගත කරනවා එංගලන්තයට ගිහිල්ලා. ඉතින් අපේ යුතුයකමක් තමයි මේ අපි ලබාගත් දේ මේ රටට නැවතත් ගෙවන්න ඕනේ. මේ අපි ණයයි මේ රටට. ඉතින් මට සතුටු වෙන්න පුළුවන් මම එක්තරා ආකාරයකට යම්කිසි ප්‍රමාණයක් ඒ ණය ගෙවුවා කියලා මගේ රටට. ඉතින් අපි අනිත් අයටත් කියන්නේ තමන්ගේ ණයක් තියෙනවා රටට. මේ රට දියුණු කරන්නට ඕනේ. ඔබගේ යුතුයකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඉතින් සමහර අය මේව කරනකොට පක්ෂ වලට සම්බන්ධ වෙලා විවිධ බලාපොරොත්තු ඇතිව විවිධ වරප්‍රසාද ලබා ගැනීම උමනාවෙන් මේව කරනවා. ඒත් කමක් නැහැ. මොකද මොකක් හරි දෙයක් කරනවනේ. ඒක නිසා අපි සතුටු වෙන්නට ඕනේ ඒ පිරිස ගැනත්. අපි හැමතිස්සෙම හැමෝම දිරිමත් කරන්නේ ලංකාව වෙනුවෙන් තමන්ගේ යුතුයකම කරන්න මොන ආකාරයෙන් අපි සමග නොවුනට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ යුතුයකම ජනතාව වෙනුවෙන් මේ රටේ මට පේනවා තාමත් අසරණ ජනතාව ඔය ඔබ අපි මුලින් සඳහන් කරා වගේ කුණු කන්දට යට වෙලා අසරණ ජනතාව මැරලා තියෙනවා. ඉතින් නොඑක ආකාරයෙන් මේ රටට උදව් කරන්න පුළුවන් තමන්ගේ ණය ගෙවන්න පුළුවන්. ඒ අපි කියන්නේ හැමෝටම එකතු වෙලා ගෙවල් වලට වෙලා සුපිරි ජීවිත ගත කරන්න එපා. මේ රට ගැනත් පොඩ්ඩක් හිතලා මේ රටේ අසරණ ජනතාවට යම්කිසි ආකාරයකින් සේවයක් කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ හැම කෙනෙක්ටම ඔවුන් ලබා දෙන දායකත්වයට. දේශ රටවලින් ලබාගත් අත්දැකීම් පාදක කොට සහ සමාජීය වශයෙන් රට තුල අවශ්‍ය වන්නේ මොන වගේ දේශපාලනයන්ට ඒ වගේම තමයි අවසාන වශයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ POTV 110 නරඹන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කරගෙන මොකක්ද ඔබතුමාට දක්වන්න තියෙන අදහස? රටක් වශයෙන් අපි තාමත්ම අභාග්‍ය සම්පන්නයි මේ දේශපාලන ක්‍රමය ගැන සහ දේශපාලඥයෝ ගැන. විශේෂයෙන් එංගලන්තයේ මොකද යුරෝපයේ අනිත් රටවල් ගැන මට විශාල වශයෙන් අත්දැකීම් නැහැ. එංගලන්තයේ මීට වඩා ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවක් තිබෙන්නේ. ඒ වගේම තමයි අපි දකින දෙයක් තමයි මේ මැති ඇමතිවරු, മന്ത്രിවරු මේ දේශපාලඥයෝ හරි අවංකයි. දැන් ඔබ දන්නවා මේ මෑතකම සිදුවෙච්ච සිදුවීම තමයි ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා ජනමත විචාරණයක් තිබ්බ ඡන්ද පොරොන්දු අනුව යුරෝපෙන් අයින් වෙනවද නැද්ද කියලා. ඉතින් ඔවුට ඒක නොතිය ඉන්නත් තිබ්බා. නමුත් ඔව් ඒක ඡන්ද පොරොන්දුව ඒ ආකාරයෙන්ම තිබ්බා. ජනතාව කිව්වා අයින් වෙන්න ඕනේ කියලා. අග්‍රාමාත්‍යවරයාට උවමනාව තිබ්බේ යුරෝපයේ සමග තවදුරටත් රැඳී සිටින්න. ඔහුගේ මතය පරාජය වීම නිසා ඔහු අගමැතිකමෙන් ඉල්ලාස් වුණා. තාමත් ඔහුට අවුරුදු 50ට වඩා අඩුයි ලාබාල දක්ෂ අග්‍රාමාත්‍යවරයෙක් අපි දැක්කා. ඔහු ලංකාව සම්බන්ධයෙන් මුලදී ඉතාමත්ම යහපත් ප්‍රතිචාර දැක්වුවට අන්තිම කාලෙදී අපි දැක්ක ලංකාවට දරුණු ප්‍රහාර එල්ල කරා. ඒක පැත්තකින් තියමු. ඔහු ඉතාමත්ම දක්ෂ අග්‍රාමාත්‍යවරයෙක් වයස අවුරුදු 50ක්වත් නැහැ තවම. ඉතින් ඔහුගේ මතය පරාජය වීම තුළින් අගමැතිකම අතහැරලා දාලා දැන් මන්ත්‍රීකමෙනුත් ඔහු අයින් වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඒ රටේ තියෙන්නේ. බොරු කියලා අහු වුණොත් මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිකරයෙක් ඔහුට මාධ්‍යෙන් පහර ගහලා කොහොම හරි ඔව්ව එලවනවා පාර්ලිමේන්තුවේ. ඒ වගේම ඔවුන් වෙනුවෙන් විනය පරීක්ෂණ තිබෙනවා. අඩුම තරමේ මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට ලබා දෙන ප්‍රතිපාදන ඔහු මැතිවරණයකදී කොපමණ මුදලක් වියදම් කළ යුතුද? ඒ මුදලට වැඩි වියදම් කළ යම් කිසි ආකාරයෙන් හසු වුණොත් ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ ඇති කරනවා.
ඉතින් ඔවුන්ට විරුද්ධව රජය ක්‍රියාත්මක කරනවා. මෑත කාලේ එවැනි සිදුවීම් කීපයක්ම වාර්තා වුණා. ඉතින් මේ හොරබරු වංචා නැති දූෂණ වංචා අවම දේශපාලන ක්‍රමයක් තිබෙනවා. ලංකාව දිහා බැලුවහම වැඩියෙන්ම තියෙන්නේ හොරබරු වංචා සහ දූෂණ. දේශපාලඥයෝ අසීමිත ලෙස මේ ජනතාවගේ මුදල් හොරා කනවා. කොමිස් ගහනවා. ඔවුන් සුපිරි ජීවිත ගත කරනවා. ඉතින් මේ දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුයි. මේ දේශපාලන වටපිටාව තුළ ඔබත් මමත් අත්විඳලා තිබෙනවා දක්ෂ වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන අවංක බොහෝ පිරිසක් මේ දේශපාලන මඩගොහරට බහින්න කැමති නැහැ. ඒ නිසා වංචනිකයෝ දූෂිතයෝ කොමිස් කාක්කෝ තමයි මේ දේශපාලන භූමිකාවේ රංගමඩලේ දැන් පිලුම් ගහන්නේ. ඉතින් අපි දැක්කා මේ රජය බත් වෙනකොටත් කිව්වා ඒ වංචා දූෂණ සිදු කරපු අයට දඬුවම් දෙනවා. අපි තාම දැක්කේ නැහැ නිසි ආකාරයෙන් දඬුවමක් ලැබෙනවා. ඉතින් මට හිතෙනවා දැන් මේ රජය තුලත් ඉන්නවා වංචා කරන දූෂණ කරන. ඒ අයටත් කිසියම් ආකාරයකින් විමර්ශනයක් සිදු කරන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමයේ අඛණ්ඩව වෙනවා. මේක වෙනස් කළ යුතුයි. මේ බර දරන්න බෑ මේ රටේ ජනතාවට. ජනතාව ඉතාමත්ම අසීමිත ලෙස දුක් විඳිනවා. බඩු මිල ඉහළ ගිහිල්ලා ඔවුන්ගේ ජීවන රටාව තව ආගාදයෙන් ආගාදයට යනවා. ඉතින් මේව නවත්තන්න ඕන. මේ සඳහා උගත් බුද්ධිමත් දක්ෂ අවංක පිරිසක් මේ දේශපාලන භූමිකාවට පැමිණෙන්නට ඕනේ. එවැනි තත්ත්වයක් අපි දකින්නේ අපිට දකින හැම පැත්තෙම තිබෙන්නේ බොරුකාරයෝ වංචාකාරයෝ කොමිස් ගහලා මාලිගාවල් හදලා අසීමිත ලෙස ධනය රැස් කරගන්නවා මේ දේශපාලඥයෝ. ඉතින් මේව නවත්තන්නට ඕනේ. ලෝකෙන් ආදර්ශ ගන්න ඕනේ අනිත් රටවල් වලින්. නමුත් අපිට පේන්නේ කවදාවත් එහෙම ආදර්ශ ගන්න බුද්ධිමත් දේශපාලඥ අපිට ඉන්නවා කියලා. ඒ වගේම තමයි ජනතාව. මේක උගත් රටක්. උගත් ජනතාව සිටින සාක්ෂරතාවයේ ආසියාවේ බැලුවහම ඉතාමත් ඉහළ මට්ටමේ. නමුත් අවාසනාවකට මේ රටේ ජනතාව බුද්ධිමත් නැහැ. මේ කරුණු ගැන විමසිලිමත්ව බැලීම විචාරාත්මක බුද්ධිය අපේ ජනතාවට නැහැ. ඒක නිසා ඔහේ ගිහිල්ලා ඕනම දූෂිතයෙක්ට ඡන්දය දෙන පිරිසක් තිරින්නේ. ඉතින් ඔවුන් අපි කියනවානේ වපුරන දෙයි අස්වැන්නට ලැබෙන්නේ කියලා. ඉතින් ඔවුන් වැපරුවොත් මෙවැනි බීජ ඔවුන්ට අස්වැන්න ලැබෙන්නේ මේ ආකාරයෙන්ම තමයි. ඒ නිසා ජනතාවගේ වැරද්ද. අපි 2010 පැවති මහමැතිවරණයේදී ඒ වකවානුවේ පැවති මහමැතිවරණයේදී කිව්වා උගත් බුද්ධිමත් දක්ෂ පිරිසකට ඡන්ද දෙන්න. නමුත් ජනතාව ඇහුවේ නැහැ. පහුගිය මැතිවරණයේදී කිව්වා ඒ දේම. නමුත් එක්තරා පිරිසක් එයින් ඉවත් වුණා. නමුත් අපි දැක්ක ඒ ඉවත් කරපු පිරිසිනුත් සමහර අය දූෂිත වංචනිකයෝ ජාතික ලැයිස්තුව හරහා නැවත පාර්ලිමේන්තුවට එනවා. ඉතින් මෙවැනි වටපිටාවක් තියෙන මම දන්නේ නැහැ කොහොමද මේක හදන්න ඕනේ කියලා. ඒක දේශපාලඥයන්ගේ සහ මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අතේ තියෙන්නේ. මේ දේශපාලන වටපිටාව වෙනස් කළ යුතුමයි අපි. ඉතින් ඒක තමයි මට අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ. ඒ තුලින් අපිට යම් කිසි රටේ ජනතාවට සහනයක් සහ රට සංවර්ධනය කරා ගෙන යන්නට පුළුවන් වෙයි. අවංක බුද්ධිමත් දේශපාලඥයෝ මේ රටේ බිහි වුණොත්. ඒ සඳහා වාතාවරණය තියෙන්න ඕනේ දක්ෂ තරුණ පිරිස් වලට ඉදිරියට එන්න. නමුත් මේ වටපිටාව තුළ අපිට පේන්නේ නැහැ එවැනි තත්ත්වයක් ඇති වෙනවා කියලා. එතකොට මේ පේස් ටු පේස් කාලන දේශපාලන කතිකාවදත් හමාර කරන්නයි සූදානම් වන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජානකල හත්බෙර මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට. එතකම ලබන සංඝහරුවාදාත් මෙවන් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන දවසේදී ඔබේ නිවසෙන් සමග යනවා. ඔබට සුබ රාත්‍රියක්.